සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ දායක පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ මෙලව ජීවිතයේ සුවපත් කරගන්න හේතු කරගන්නත්, මෙලව සුවපත් කර ගැනීම තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයේ ඇතුවත් මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. තමාගේ මෙලොව පරලොව සුවපත් කරගන්නවා වගේම ලංකාවාසී ලෝකවාසී සද්ධර්ම ශ්‍රාවක ධර්මයට කැමිති බොහෝ දෙනාට යහපත උදා කරවීමේ උතුම් පරමාර්ථයෙන් යුක්තව මේ සද්ධර්ම දේශනාව හැම දිනාටම යහපත සිදු කරවමින් විසිරුවා හරින්නත් බොහෝම ශ්‍රද්ධාවෙන් කටයුතු සංවිධානය කරගත්තා. ඒ තුලින් සද්ධර්ම දානමය පින්කම මේ පිරිස රැස් කරගන්නවා. සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම ශ්‍රවණානිසංසයත් රැස් කරගන්නවා. ඒ උතුම් කුසලය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්තුනි, අද ධර්ම දේශනා මාලාවක් හැටියට පැවැත්වෙන මේ ධර්ම දේශනා මාලාවේ තවත් එක දේශනාවක්. ඒ පස්වෙනි දේශනාවයි. මජ්ක්‍ධිම නිකායේ මහා සිංහනාද සූත්‍රයේ තථාගත බල පැහැදිලි කිරීම පිළිබඳව කෙරෙන දේශනා මාලාවේ පස්වෙනි දේශනාව. මේ දේශනාවේ පහුගිය දේශනා 4 තුල බුදුරජාණන් වහන්සේට තිබිච්ච සත්‍යයගේ මේ කර්ම සමාදානයන් පිළිබඳව, කාලත්‍රයේ වර්තී කර්ම සමාදානයන්ගේ විපාක දක්නා නුවණ පිළිබඳව සාකච්ඡා කරන තැන අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ඥාන විභංගයේ භාග්‍යතුන් වහන්සේගේ ඒ අවබෝධයේ 16 ආකාරයකින් විස්තර කරලා තියෙනවා. ඒ 16 ආකාරය තමයි සාකච්ඡා කරමින් හිටියේ. ඒ ආකාර 16න් තවත් කාරණා දෙකක් සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙනවා දෙවනි තථාගත බලය තුල. ඒ කාරණා දෙක සාකච්ඡා කරමින් මේ දේශනාව තුළ අපි තුන්වෙනි තථාගත බලය සාකච්ඡා කරන්න උත්සාහ කරමු. ඒ ඊතුරු කාරණාවෙදී පින්නතුනි පැහැදිලි කරනවා අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි කාල සම්පත්තින් ආගම්ම විපච්ඡන්ති. එහෙම සඳහන් කළේ කාල සම්පත්තිය නිසා විපාක දෙන ඇතැම් කුසල කර්ම ඇත්තාහ. කාල සම්පත්තිය නිසා විපාක දෙන ඇතැම් කුසල කර්ම තියෙනවා කියලා සඳහන් කළා. ඒ කොහොමද? සමහර කෙනෙකුට බොහෝ පින් ඇත. එහෙත් කාල විපත්ති කාලවලදී විපාක ඇති කිරීමට ඒ පින් සමත් නොවේ. කාල සම්පatti ඇති කාලයේ විපාක දෙන කුසල් කාල විපත්ති කාලයේදී විපාක දෙන්නේ නැතුව යනවා. නමුත් ඒ පින් නැතුවද පින් තියෙනවා. විපත්ති කාලයේ හින්දා විපාක දෙන්න බෑ. මුළු කාලයම විපත්ති කාලය වෙලා. ඒ නිසා මෙතන සඳහන් කරනවා සම්පත්ති කාලයේ පැමිණි විට කාල විපත්තියෙන් යටපත් විවි තිබූ ඒ කුසල ධර්මයෝ බොහෝ සුඛ විපාක ගෙන දෙති. නැවත සම්පත්ති කාලයේ ආවට පස්සේ විපත්තිය නිසා යටපත් වෙලා තිබිච්ච කුසල් බොහෝ විපාක දෙන්න පටන් ගන්නවා කියලා.
ඒකට ඒක උදාහරණයක් පැහැදිලි කරනවා මේ විදිහට ධර්මයේ. මහා සෝන තෙරුන් වහන්සේගේ කතාවත් වත්තබ්බක නිග්‍රෝධ තෙරුන් වහන්සේගේ කතාවත් කියන කාරණා දෙක උදාහරණ හැටියට දක්වලා තියෙනවා. මේ කාරණා දෙකම සාකච්ඡා කරනකොට බොහොම දීර්ඝ වෙන නිසා මේ වත්තබ්බ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ කාරණාව විතරක් සාකච්ඡා කරලා අපි මේ කරුණ තවත් අවබෝධයෙන් තේරුම් ගන්න උත්සාහ කරමු. එතන මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වත්තබ්බ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වැඩ හිටපු කාලේ බොහෝම දුර්භික්ෂ කාලයක්. ඒ කියන්නේ කාල විපත්තිය. කාලේ ඊටාම දුර්භික්ෂයි. මෙන්න මේ දුර්භික්ෂ කාලේ ලංකාවේ බ්‍රාහ්මණ තිස්ස භය කියලා විපත්ති කාලයක් දුර්භික්ෂයක් තිබුණා. බ්‍රාහ්මණ තිස්ස භය මේ දුර්භික්ෂයක් තිබුණා. ඒ කාලේ තමයි උන්වහන්සේ වැඩ හිටියේ. ඒ කාලේ බොහෝ ස්වාමින් වහන්සේලා රට අතහැරලා වෙනත් රටවල් වලට ගියා. ඒ ගියේ ජීවිතයේ තියෙන තෘෂ්ණාව හින්දාම නෙමෙයි. ස්වාමින් වහන්සේලා ළඟ තමයි ධර්මයේ තිබුණේ. ලියවිලා තිබුණේ නැහැ. හිසින් දරාගෙන හිටියේ. ඒක ස්වාමින් වහන්සේ නමක් අපවත් වෙනවා කියලා කියන්නේ විශාල ධර්ම කොටාසයක් මිනිස්සුන්ට අහිමි වෙනවා. ඒ නිසා මේ හිස බේර ගන්න ඕනේ, ජීවිතය බේර ගන්න ඕනේ නිසා ඇතැම් අය විදේශගත වුණා. මේ රටේ මේ දුර්භික්ෂය පවතින නිසා. නමුත් ඇතැම් ස්වාමින් වහන්සේලා විදේශගත නොවී මේ රටේම නතර වුණා. එහෙම ස්වාමින් වහන්සේලා අතර කෙනෙක් තමයි මේ නිග්‍රෝධ තෙරුන් වහන්සේ. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ සමග නතර වුණා. අපි ප්‍රත්‍යන්ත දේශයට කියලා කියන්නේ මිනිස්සු ඉන්න ඈත ප්‍රදේශවලට ගිහිල්ලා මිනිස්සුත් එක්ක කොළපොතු කකා හරි ජීවත් වෙමු කියලා තීරණය කළා. එහෙම තීරණය කළා. දැන් සතියක් निराහාර. ආහාර නැහැ සතියක්. හරිහමං ආහාරයක් නැහැ. ගුරු ස්වාමින් වහන්සේත් සාමණේර ස්වාමින් වහන්සේත් ඇවිදගෙන යනවා. සාමණේර ස්වාමින් වහන්සේ දැක්ක තල් ගහ. තල් ගහේ ගෙඩි තියෙනවා. උන්වහන්සේ ආචාර්යයන් වහන්සේට කතා කළා. ස්වාමීනි නවතින්න. තල් ගහ. තල් ගහේ ගෙඩි තියෙනවා. ස්වාමීනි අපි තල් අනුභව කරමු. මේ වෙනකොට සතියකට ආසන්න කාලයක් හරිහමං ආහාරයක් නැහැ. දෙන්නම ඊටාම දුර්වලයි. ආචාර්යයන් වහන්සේ සාමණේර ස්වාමින් වහන්සේට සඳහන් කළා සාමණේර ගහට නගින්න එපා. සතියක් තිස්සේ ඔබ निराහාරව. මේ ගහට ගොඩ වෙන්න තරම් ශක්තිය ඔබට නැහැ. නමුත් ආචාර්යයන් වහන්සේත් කුසගින්නේ තමනුත් කුසගින්නට වඩා ලොකු දෙයක් නැහැ. උන්වහන්සේ නෑ ස්වාමීනි මට පුළුවන්. පිහියත් අරගෙන තල් ගහට ගොඩ වුණා. අනේ තල් රෑන කපන්න ලෑස්ති වෙනකොට පිහිය වැටුණා. නමුත් නැවත බැහැලා පිහිය අරගෙන ගහට නගින්න තරම් උන්වහන්සේට ශක්තිය නැහැ. නමුත් බොහොම ඥානවන්තයි. තල් කොළ ඉරා එකට ගැට ගහ බිමට දාලා ආචාර්යයන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි පිහිය මෙහි ගැට ගැහුවොත් හොඳයි. උන්වහන්සේ පිහිය ගැට ගැහුවා. උන්වහන්සේ පිහිය අරගෙන තල් කැඩුවා. තල් කඩලා බිමට දාලා සාමණේර ස්වාමින් වහන්සේ බහිනකොට ආචාර්යයන් වහන්සේ තල් ගෙඩියක් කපලා උන්වහන්සේට තියලා තිබ්බා. බොහොම වෙහෙසිලා ඉන්නේ බහැපු ගමන් මේක වළඳන්න. ඒක පිළිගන්වාට පස්සේ ස්වාමින් වහන්සේ කියනවා නෑ ස්වාමීනි. ඔබ වහන්සේ වළඳන තුරු වළඳන සිරිතක් මගේ නෑ. මේ කතාවෙන් මේ කාල විපත්තිය ගැන විතරක් නෙමෙයි කියන්නේ. අතීත භික්ෂු ජීවිතය ගැන බොහෝ තොරතුරු කියනවා. මේ කරුණු දෙකම අවබෝධ කරගන්න මේක වටිනවා. ඒකයි මේ කරුණු ධර්මයේ සංග්‍රහ කරලා තියෙන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ නොවළඳා මා වළඳන සිරිතක් නෑ. ඒතරම් ආචාර්යවරයාට ගෞරවය කළා. ඒ නිසා තල් අරගෙන කපලා තල් මඳ ගලවලා ගුරුවරයාගේ පාත්‍රයට දාලා ගුරුවරයාට පිළිගන්නලා තමයි තමන් තල් වැළඳුවේ. මේ තල් ගහේ ගෙඩි ඉවර වෙනකම්ම කුරුම්බා ඉවර වෙනකම්ම උන්වහන්සේලා දෙන්නා තල් ගහ ළඟ තල් වළඳ ජීවත් වුණා. තල් ගහේ තල් ඉවරයි. ඊට පස්සේ පිටත් වුණා. කොළ කන මිනිස්සු ඉන්න පැත්තක් හොයාගෙන යන මිනිස්සුත් කන්නේ කොළ බත් නෑ කාටවත්.
කොළපොතු අල හොයාගෙන කන්නේ. එහෙම හොයාගෙන යනකොට පන්සලක් හම්බුණා පාළු වෙලා. ස්වාමීන් වහන්සේලා නැහැ. මේ සාමණේර ස්වාමීන් වහන්සේ පන්සල ටිකක් පිරිසිදු කළා. පිරිසිදු කරලා ආචාර්යයන් වහන්සේට සැතපෙන්න කුටියක් හදලා දුන්නා. උන්වහන්සේට කුසගින්න දරන්න බෑ. වයසයි. උන්වහන්සේ කිව්වා සාමණේරය මම ටිකක් විවේක ගන්නවා මට අපහසුයි. උන්වහන්සේ කුටියට ගිහිල්ලා දොර වහගත්තා. සාමණේර ස්වාමීන් වහන්සේ පන්සල වටේ ටිකක් ඇවිදලා බැලුවා. චෛත්‍ය වහන්සේත් තිබුණා. හැබැයි මළුවේ බොහෝම කැලෑ වැහිලා. මේ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මම හෙට මැරෙන්න පුළුවන් ආහාර නැතුව. ඒ වුණාට බුද්ධ උපස්ථානයක් කරගන්න මං ආයේ කවදා මනුස්ස ජීවිතයක උපදීද දන්නේ නැහැ. කොයිතරම් බැරිකම තිබුණත් මොනතරම් අපහසුකම තිබුණත් උන්වහන්සේගේ මේ සිතවිල්ල එදත් අදත් අපි ඔක්කොටම මහ පුදුම ධෛර්ය සම්පන්න කරවන්න පුළුවන් සිතවිල්ලක්. අපිව ධෛර්ය කරවන සිතවිල්ලක්. මා විසින් බුද්ධවත කළ යුතුයි. ඒ නිසා චෛත්‍යයේ තියෙන තනකොළ ටික මං ගලවන්න ඕනේ. මළුවේ ගිහිල්ලා වාඩි වුණා තනකොළ ගලවන්න. ස්වාමීන් වහන්සේට ඉඳගෙන ඉන්න බෑ බඩගින්නේ. ඒ නිසා වැටුණා. වැටිලා දිගෑරිලා දැන් තනකොළ ගලවනවා. මේ තරම් අපහසුතාවයක් තියෙන මොහොතක කෙනෙක් යෙදෙයිද මේ වාගේ වැඩකට. නමුත් මේ වීරවන්තයෝ කොයි තරම් උත්සාහ දරනවද. උන්වහන්සේ අර තනකොළ ගොල්ලේ දඟල තන පඳුරු සුද්ධ කරන වෙලාවේ මෙතනින් යන්න ආවා මිනිස්සු වගේ. මේ මිනිස්සු තනකොළ හෙලවෙනවා දැකලා මළුවට ඇවිත් බැලුවා. බලහම සාමණේර ස්වාමීන් වහන්සේ කරුණ විමසුවා. කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. ආචාර්යයන් වහන්සේයි මමයි. මේගොල්ලෝ ගාව තිබුණා කැලෑවෙන් මී කඩාගෙන එන ගම මීවද. දෙන්නට ඇති වෙන්නේ මීවද පිළිගන්නවා. ස්වාමීනි මේක වළඳන්න. අපි ඉන්නේ අහවල් ප්‍රදේශයේ. ඔබ වහන්සේලා විවේකීව අපි ඉන්න දිහාට වඩින්න. ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ගුරු ස්වාමීන් වහන්සේට කතා කළා. උන්වහන්සේ කල්පනා කළා සාමණේරයට හොඳටම බඩගිනි වෙලා වෙන්දයි මේ ඇහැරවන්නේ. ඒ හින්දා කතා කළේ නැහැ. දෙතුන් පාර කතා කරනකොට නැගිට්ටා. සාමණේරය වයසක මහණුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැතුව කරදර කරන්නේ ඇයි කියලා ඇහුවා. ස්වාමීනි මේ වදයක් හම්බුණා. නැගිටින්න හොඳයි වළඳන්න. ඒ වෙලාවේ සඳහන් කළා එහෙමනම් ගිලම්පසක් හදලා ගන්න. මේ පැණිනේ. මේ පැණි ඍජුවම හවසට වළඳන්න බෑ. ඒක බර ආහාරයක්. ඇල් වතුර කලවම් කරලා ගිලම්පසක් හැටියට වළඳන්න පුළුවන්. ඒකයි සඳහන් කළේ එහෙනම් ගිලම්පසක් හැටියට පිළියෙල කරන්න. උන්වහන්සේ මේ පැණි වලට ඇල් වතුර දාලා කලවම් කරලා උන්වහන්සේට ගිලම්පසක් හදලා දුන්නා. මේ පැණි බොහොම ශක්තිජනක ආහාරයක් නිසා ඒකෙන් කයට යම් ප්‍රාණයක් ලැබුණා. මිනිස්සු ඉන්නේ කොහෙද කියලා ඇහුවේ නැද්ද සාමණේර කියලා ඇහුවා. ස්වාමීනි අහන්න කලින් ඒගොල්ලෝ ඉන්න තැන මට කීවා. එතෙන්ට එන්න කීවා හෙට. නෑ හෙට බෑ. මේ ගිලම්පසෙන් ලැබිච්ච ප්‍රාණයෙන් අපි දැම්ම යමු. ගිලම්පස වළඳලා දෙන්නම මිනිස්සු ඉන්න දිහාවේ පිටත් වුණා. ගම ළඟට ගියා. ගිහිල්ලා ආචාර්යයන් වහන්සේට ඉන්න තැනක් හදලා දුන්නා. රාත්‍රිය වුණා. ආචාර්යයන් වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන වත ඔක්කොම සම්පූර්ණ කරලා උන්වහන්සේ ගමෙන් පිට වුණා. දැන් කැලෑවේ ඉඳලා ගමට නෙමෙයි ගියේ මිනිස්සු ඉන්න දිහාට. ආචාර්යයන් වහන්සේ නැගිටලා බැලුවා කෝ සාමණේර. සාමණේර නෑ. කල්පනා කළා විපත්ති කාලේ මිනිස්සු නොකරන පවක් නෑ. ඛණ්ඩ දෙයක් නැති හින්දා ඒ කාලේ මිනිස්සු මිනිමසුත් කනවා. ඒ හින්දා උන්වහන්සේ කල්පනා කළා සාමණේරයන් වහන්සේ මිනි කන මිනිස්සුන්ට අහු වෙන්නේ ඇති. එහෙම හිතලා හිත හදාගත්තා. නමුත් පාන්දර ජාමේ මුවදෝනා පැන් පාදෝනා පැන් දැහැටි පිළියෙල කරගෙන ඇවිල්ලා ආචාර්යයන් වහන්සේට කතා කළා. ඒ වෙලාවේ ආචාර්යවරුන් වහන්සේ අහනවා ඊයේ රාත්‍රියේ ඔබ කොහෙ ගියාද? මම රාත්‍රියේ ඔබ හෙව්වා. මම බැලුවා. කොහෙද ඔබ ගියේ? ඇයි මේ වයසක මහණුන්ට මේ තරම් චිත්ත වේදනා දුන්නේ? සැක සංකා ඇති කෙරුවේ ඇයි? උත්තර දෙන්න කියලා කිව්වා. ඒ වෙලාවේ සාමණේර ස්වාමීන් වහන්සේ මහ පුදුම උත්තරයක් දුන්නා. ස්වාමීනි මම පැවිදි වෙච්ච දවසේ දුතාංගයක් සමාදන් වුණා. මොකද්ද දුතාංගය?
කවරදාකවත් අරුණ නැගෙන මොහොත වෙනකොට ගමක ඉන්නේ නැහැ කියලා. අරුණ නැගෙනකොට ගමේ ඉන්නේ නැහැ. දුතාංගයා. මුළු ජීවිතේම මම මේක රකින්නයි සමාදන් වුණේ. දැන් සාමණේර ස්වාමීන් වහන්සේ ගැන කරුණු දෙකක් කියවුණා. එකක් අපහසු කාලයේ උන්වහන්සේ කරපු බුද්ධ වත. අනික මේ තරම් දුර්භික්ෂ කාලයේ නමුත් උන්වහන්සේ තමන්ගේ දුතාංගය කඩා ගන්න කල්පනා කළේ නැහැ. ඒ නිසා අරුණ නැගෙනකන් උන්වහන්සේ වනාන්තරයේ ඉඳලා අරුණ නැගුණට පස්සේ තමයි අර දෙහැටි සහපැන් අරගෙන ආවේ. මේ කාරණය සඳහන් කරාම ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සාමණේරයේ දඬුවම් ලැබිය යුත්තා ඔබ නෙමෙයි මමයි. මම දැන් බොහොම වයසයි. මට වෙන්න දෙයක් නැහැ. නමුත් ඔබ තාම ලාබාල තරුණයි. ඔබට තව බොහෝ කාලයක් මේ ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් වෙයි. විපත්ති කාලේ මිනි කන මිනිස්සු ඉන්නවා. ඒ අයට අහු වෙන්නේ නැතුව ඔබ ජීවත් වෙන්න. මට වෙන දෙයක් වෙච්චාවි. හැබැයි මේ ලොකු ස්වාමීන් වහන්සේ අනාගාමී වෙලා ඉන්නේ. උන්වහන්සේගේ අවසරයේ පිට සාමණේර ස්වාමීන් වහන්සේ පිට වුණා. ටික දවසක් ලොකු ස්වාමීන් වහන්සේ තනියම ඉන්නකොට උන්වහන්සේ මිනි කන මිනිස්සුන්ට අහු වුණා. මිනිස්සු අනාගාමී ස්වාමීන් වහන්සේ මරාගෙන කෑවා. සාමණේර ස්වාමීන් වහන්සේ වනාන්තරයට වෙලා ජීවත් වෙලා විපත්ති කාලයේ ගෙවුණා. දැන් වෙහිපළ හොඳට ලැබුණා. විදේශ රටවල් වල හිටපු ස්වාමීන් වහන්සේලා ආපහු තමන්ගේ රටට වැඩියා. උන්වහන්සේලාට මේ සාමණේර ස්වාමීන් වහන්සේ පිළිබඳව දැනගන්න ලැබුණා. උන්වහන්සේලා සියලු දෙනා එකතු වෙලා අනුරාධපුරයට ගිහිල්ලා මහ බෝධිය වැඳලා මහ සෑයත් වැඳලා තූපාරාමෙත් වැඳලා මහා විහාරي සුද්ධ කරලා මහා විහාරයේ වැඩ හිටියා. මෙන්න මේ සාමණේර ස්වාමීන් වහන්සේට මිනිස්සුන්ගෙන් සිව්පසය ලැබෙන්න පටන් ගත්ත පුදුම විදිහට. උන්වහන්සේ ඒ තරම් සංසාරේ පින් කරලා තියෙන කෙනෙක්. උන්වහන්සේට ලැබෙන සිව්පසය නිසා බොහෝ දෙනාට ලාභ ප්‍රයෝජන ලැබෙන්න පටන් ගත්තා. උන්වහන්සේට එහෙම සිව්පසය ලබන්න පින් තිබ්බා. නමුත් විපත්ති කාලයේ ඒ පින් වලට විපාක දෙන්න හැටියක් නැති නිසා අපිටත් සංසාරේ කොහොම පින් තිබුණත් විපත්ති කාලයක් එළඹුණොත් ඒ දුකට මුහුණ පාන්න අපටත් සිද්ධ වෙනවා. එහෙනම් ඒ නිසා ඒ කරුණ මෙතන සිහිපත් කරලා තියෙනවා උදාහරණයක් හැටියටත් අතීත භික්ෂු ජීවිතය පිළිබඳව පැහැදිලි කරන්නත්. ඊළඟට පින්නතුනි මේ 16 ආකාරයේ තවත් තැනක සඳහන් කරනවා අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි පයෝග සම්පත්තින් ආගම්ම විපච්ඡanti. පයෝග සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතම් කුසල කර්ම ඇත්තාහ. ඇතමෙකුට බොහෝ පින් ඇතද පයෝග සම්පත්තිය නැති කලෙහි ඒවා විපාක දීමට අසමත්ව තිබී පයෝග සම්පත්තිය ඇති වූ විට විපාක දෙයි. එහෙනම් මොකක්ද මේ පයෝග සම්පත්තිය කියන්නේ? ගුණදම් පිරීම පයෝග සම්පත්තිය. පයෝග සම්පත්තිය නිසා කුසලයන් විපාක දෙන බවට සාධක වශයෙන් විභංග අටුවාවේ දක්වා ඇති කතාවක් මෙහෙම සඳහන් කරනවා. පයෝග සම්පත් ගුණදම් පිරීම නිසා ලබාගත් කුසල්. ඒ ලබාගත් කුසල් පයෝග සම්පත්තිය නිසා කුසලයන්ගේ විපාක දෙන බව. කුසල් විපාක දෙන්න පටන් ගන්නවා ප්‍රයෝග සම්පත් තියෙන හින්දා. ඒකට උදාහරණ කතාව මෙහෙම සඳහන් කරනවා. කූටකර්ණ රජතුමා එක රජ කෙනෙක් කූටකර්ණ. ඊළඟට සඳහන් කරනවා චූල සුධම්ම නම් තෙරනම. මේ චූල සුධම්ම ස්වාමීන් වහන්සේ පිළිබඳව කූටකර්ණ රජතුමා බොහෝම පැහැදීමෙන් හිටියේ. බොහෝම පැහැදීමට පත්වෙච්ච මේ කූටකර්ණ රජතුමා උපුල්වැව තමයි උපුල්වැව කියන ප්‍රදේශයේ තමයි මේ ස්වාමීන් වහන්සේ ජීවත් වෙලා තියෙන්නේ. මාලාරාම නම් විහාරයේහි වසන මේ ස්වාමීන් වහන්සේ මොනවා වළඳන්න කැමතිද? බොහෝම සිල්වත් ගුණවත් උපුල්වැව ප්‍රදේශයේ මාලාරාම කියන විහාරයේ වැඩ ඉන්න චූල සුධම්ම කියන ස්වාමීන් වහන්සේ එදිනෙදා වැළඳීමට බොහෝ කැමැත්තක් උපදවන්නේ මොනවද කියන කාරණාව අහගත්තේ ස්වාමීන් වහන්සේගේ අම්මගෙන්. ස්වාමීන් වහන්සේගේ අම්මා සඳහන් කළා අපේ ස්වාමීන් වහන්සේ අල වර්ග වළඳන්න හරිය කැමතියි. ඒ හින්දා රජුරු මේ අල වර්ග නිරන්තරයෙන් පිළියෙල කරගෙන ස්වාමීන් වහන්සේ ළඟට යනවා. ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට අල පිළිගන්වනවා දානෙට.
රටේ රජු වුණත් ස්වාමීන් වහන්සේගේ මූණ බලන්න බයයි. ඒ ස්වාමීන් වහන්සේගේ මූණ බලන්න බයයි. ඒ තරම්ම ගුණවත්. ඒ තරම්ම සිල්වත්. ඍජුව හිටගෙන මුව මඩල දිහා නම් බලන්න බයයි. බැලෙන්නේ නැහැ. අපි කාටවත් බෑ බුදුරජාණන් වහන්සේ දිහා බලන්න. හරියටම ජීවමානයි බුදුරජාණන් වහන්සේ කියලා අදහාගෙන භාග්‍යතුන් වහන්සේට සත්කාර සම්මාන දක්වමින් අප උපස්ථාන කරමින් වන්දනාමාන කරන ශ්‍රාවකයා කවදාවත් ඍජුව හිටගෙන නම් බුදුරජාණන් වහන්සේගේ මුව මඩල දිහා බලන්නේ නැහැ. එහෙම බලන්න ශක්තිය නැහැ. එහෙම බලන්න බැරි ඇයි? බුදුගුණ දන්න කෙනාටයි ඒක තියෙන්නේ. බුදුගුණ නොදන්නවා නම් එයා ගාව කිසිම ගෞරවයක් සත්කාරයක් නැහැ. නමුත් අසීමාන්තික බුදුගුණ දන්න කෙනාට වන්දනාමාන කරනකොට පින් වැඩෙන්නේ ජීවමානව වැඩ ඉන්නවා කියලා හිතාගෙන වන්දනා කරාම. එහෙම ජීවමානව ඉන්නවා මේ කුටිය තුල භාග්‍යතුන් වහන්සේ කියලා හිතාගෙන භාග්‍යතුන් වහන්සේගේ අසීමාන්තික බුද්ධ ගුණයන් දන්න පුද්ගලයා කවදාවත් භාග්‍යතුන් වහන්සේගේ මුහුණ බලන්නේ නැහැ. බලන්න අපිට ශක්තිය නැහැ දෙපයින් හිටගෙන බලන්න. හරියටම හිතන පුද්ගලයා හුළඟ හමන දිහාවේ ඉඳලා භාග්‍යතුන් වහන්සේ පැත්තට ඉන්නේවත් නැහැ. හේතුව අපේ ශරීරයේ පුදුම දුර්ගන්ධයි. මේ හුළඟ පිහගෙන මගේ දුර්ගන්ධය භාග්‍යතුන් වහන්සේට වැදෙනවා. ඒ නිසා හරියට හුළං හමන පැත්තේ භාග්‍යතුන් වහන්සේට ඉදිරියෙන් ඉන්නේවත් නැහැ. බුදුගුණ දන්න තරමට තමයි මේ ශ්‍රද්ධාව මෝදු වෙන්නේ. රටේ රජුරවන්ටත් සුධම්ම ස්වාමීන් වහන්සේ දිහා බලන්න ශක්තිය නැහැ. ඒ නිසා රජුරු තමන්ගේ දේවියගෙන් අහනවා එන ගමන් ස්වාමීන් වහන්සේගේ මූණ කොහොමද කියලා. එතකොට හිතන්නකෝ රජුරු ගාව මොන තරම් යටහත් පහත්කමක් තිබුණද මේ මහ ගුණයට කියලා. තමන්ගේ බිරිඳගෙන් අහනවා ස්වාමීන් වහන්සේගේ මූණ කොහොමද කියලා. දේවිය රජුරවන්ට කියනවා මහරජා පිරිමියෙක් හැටියට ස්වාමීන් වහන්සේගේ මුහුණ බලන්න ඔබට ශක්තිය නොතිබුණා නම් කාන්තාවක් වෙච්ච මට කොහොමවත් ශක්තිය නැහැ. මමත් බැලුවේම නැහැ ස්වාමීන් වහන්සේගේ මුහුණ දිහා. රජුරවන්ට පුදුම සතුටක්. රටේ රජුරුව මම ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මට අයබදු ගෙවන පවුලක ඉපදිච්ච දරුවෙක්. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනය නම් කෙසේද? එහි තියෙන අසිරිය, එහි තියෙන ගුණය, එහි ඉන්න ස්වාමීන් වහන්සේලාගේ තියෙන සිල්වත්කම ආර්ය ශ්‍රාවකයා කොහොමද? රජුරවන්ට උන්වහන්සේ පිළිබඳව පුදුමාකාර සතුටක් ඇති වෙලා මේ සම්මා සම්බුද්ධ ශාසනය මොනතරම් මහත්ද රජුරවන්ගේ හිතේ ඇතිවෙච්ච ශ්‍රද්ධාව මුසු ප්‍රීතිය නිසා සඳහන් කරනවා රජුරෝ අත්පොළ සම්දුන්න කියලා. බුද්ධ ශාසනය පිළිබඳව ඇතිවෙච්ච පැහැදීම. ඒ කියන්නේ මගේ යටතේ ඉන්න කෙනෙක් කොයිතරම් සිල්වත්ව ගුණවත්ව ඉහළට ඇවිල්ලාද? සතුටක් මිසක් දේශයක් ඊර්ෂ්‍යාවක් ඇති වුණේ නැහැ. අදට වඩා එදා මිනිසුන්ගේ හදවත් කොයිතරම් ලස්සනද? කොයිතරම් නිර්මලද? අද යම් කෙනෙක් සීලයෙන් ගුණයෙන් නමුත් ඉහළට එනවා දැනගත්තොත් ඒ පුජ්‍යලයා වට්ටන්න, ඒ පුජ්‍යලයා පාගන්න, ඒ පුජ්‍යලයා අපකීර්තියටපත් කරන්න මාන බලන සමාජයක අතීතයේ අයගේ සිත් සතන් පවා මොනතරම් නිර්මලද කියන කරුණ මේ කාරණාවෙන් කියාපානවා. ඒට තවත් එක උදාහරණයක් සඳහන් කරනවා. මේ රජතුමා ත්‍රිපිටක චූලනාග තෙරුන් වහන්සේට පැහැදී සිටියේය. තවත් ස්වාමීන් වහන්සේ නමක් මේ චූල සුධම්ම ස්වාමීන් වහන්සේ ගැන සඳහන් කළේ. ඊළඟට සඳහන් කරන්නේ ත්‍රිපිටක චූලනාග තෙරුන් වහන්සේ. රජුරු හරියට උන්වහන්සේ ගැනත් පැහැදිලා හිටියා. රටේ රජුරවන්ට ආරංචි වුණා සුධම්ම ස්වාමීන් වහන්සේගේ ඇඟිල්ලේ ගෙඩියක් ඇවිල්ලා කියලා. උන්වහන්සේ පිළිබඳව මොන තරම් සෙනෙහසක් තිබුණද රජුරු පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේගේ ඇඟිල්ල අරගෙන කටේ දාගත්තා. ස්වාමීන් වහන්සේගේ වේදනාව අඩු කරන්න ඕන හින්දා. ගෙඩිය කට ඇතුලේ පිපුරුවා. ස්වාමීන් වහන්සේට සුවයක් දැනුණා. නමුත් නරක් වෙච්ච ලේසරව ටික එළියට දාන්න රජුරු ඇඟිල්ල එළියට ගත්තේ නැහැ. රජුරු ස්වාමීන් වහන්සේගේ ලේසරව ටික ගිල්ලා. නමුත් ස්වාමීන් වහන්සේට සුවයක් දැනෙනවා නම් ඒක රජුරු තමන්ගේ ජීවිතයට වඩා සැලකුවා. එදා රජවරු පවා මහා සංඝරත්නය පිළිබඳව පිළිපැදපු හැටි. ඒ නිසා සඳහන් කරනවා පසු කාලයක තෙරුන් වහන්සේ මරණ මංචකයේ සයනය කළා කියලා.
බොහොම වයසට ගිහිල්ලා පස්සේ කාලේ ස්වාමීන් වහන්සේ මරණාසන්න වුණා. රජුගේ උපස්ථානයට ගියා. රජු සඳහන් කරනවා දහම් රියේ අලවංගුව බිඳෙයි. ධර්මයේ පතුරවන රතේ අලවංගුව බිඳෙන්නයි යන්නේ. අලවංගුව බිඳුනොත් මේ රතේ ඉස්සරහට යන්නේ නැහැ. ධර්මයේ රතයක් නම් ඒ ධර්ම රතේ දක්වන අලවංගුවයි මේ තියෙන්නේ. මේක බිඳුනොත් ධර්ම රත්නේ ප්‍රචාරය වෙන්නේ නැහැ. රජු අඬනවා. දහම් රියේ අලවංගුව බිඳෙයි. එහෙම කියා රජු අඬනවා. රජු අඬා ස්වාමීන් වහන්සේට නැගිට ගන්න බෑ මල මූත්‍රා පහ වෙනවා. ඒක කාගෙත් මරණාසන්න කාලේ හැටි. රජු මේ අසූචි පිරිච්ච බඳුන් හිස මතින් තියාගෙන රජු අසූචි අදිනවා. රටේ රජු ඒ පුදුමාකාර ශ්‍රද්ධාවකින් සංඝ රත්නයේ ශාසනයට ඇති අප්‍රමාණ ගෞරවයෙන් සඳහන් කරනවා ගුණදහම් පිරීම නැති ප්‍රයෝග සම්පත්තිය නිසාය. උන්වහන්සේලා ගුණයෙන් යුක්ත වෙච්ච නිසා ගුණයෙන් යුක්ත වෙන්න අනුන්ගෙන් කොච්චර සැලකිලි හම්බ වෙනවද ගුණවතුන්ට. එහෙනම් ඒ ගුණවතුන් මුල් කාලේ ඉපදිච්ච තැන කුලය පරපුර වටින්නේ නැහැ. ගුණය ඒ සියල්ල යටපත් කරනවා. සෝපාක මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. කසල සෝදක සුනීත මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එදා කවුරුවත් සැලකුවේ නැහැ උන්වහන්සේලාට. නමුත් බුදුරජාණන් වහන්සේ දැකලත් පැනලා ගිහිල්ලා හැංගිච්ච සුනීත භාග්‍යතුන් වහන්සේ කරගෙන ගිහිල්ලා පැවිදි කළා. රහත් වුණාට පස්සේ සුනීත රහත් වුණා. සුනීත මහරහතන් වහන්සේ මහා බ්‍රහ්ම රාජයා උන්වහන්සේ ළඟට ආවා. බ්‍රහ්මෙක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා මිනිස්සු කවුරුවත් සලකන්නේ නැති එදා රජවරු සිටුවරු වෙනකොට දුවලා ගිහිල්ලා හැංගුණා නැත්තම් කසෙන් ගහනවා. මේ බ්‍රහ්ම රාජයා උන්වහන්සේ ගාව දන ගැහුවා. දන ගහලා උන්වහන්සේට ප්‍රකාශයක් කරනවා මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. එහෙනම් ගුණය නිසා සීලය නිසා ඒ ගුණයට සීලයට මේ කුල ප්‍රවේණියවත් පොහසත්කම්වත් එකක්වත් වටින්නේ නැහැ. එහෙනම් ප්‍රයෝග සම්පත්තිය යහපත් වීම නිසා කාගෙන්ද සත්කාර නොලැබෙන්නේ. ඒ යහපත් ගුණය නිසා රජුරු අසූචි බඳුන් නැද්දා මිස එහෙම නොවෙන්න රජුරු එහෙම කරන්නේ නැහැ. ඒ නිසා මේ කාරණා වලින් අපිට දක්වන්නේ ਸਰවාකාරයෙන්ම කර්මයේ හා විපාකයන් තත්වාකාරයෙන් දන්නා වූ ඥානය. භාග්‍යතුන් වහන්සේගේ ඒ ඥානය තුළ මේ කම්ම විපාක ජනාදිය පැහැදිලි කරපු කරුණු කර්ම විපාකයේ පැහැදිලි කරපු කරුණු 16ක් අපි මේ තථාගත බල දේශනාවේ දෙවෙනි තථාගත බලයේ යටතේ සාකච්ඡා කරන්නට යෙදුණා. එහෙනම් මේ සාකච්ඡා කළේ ප්‍රයෝග සම්පත්තිය ගැන. ඒ නිසා මෙතන දක්වනවා පටිසම්භිදා මග්ගයේ දැක්වෙන කර්ම විභාගයේද මෙතන්හි දැක්විය යුතුයි. ਸਰවාකාරයෙන්ම කර්මය විපාකයන් තත්වාකාරයෙන් දන්නා වූ ඥානයේ දෙවන තථාගත බලයයි. එහෙනම් මේ කර්මය පිළිබඳව දන්නා තථාගත බලය පිළිබඳව තවත් කරුණු බොහොමයක් සඳහන් වෙනවා පටිසම්භිදා මග්ගපාළියේ කියන බව මූලාශ්‍රය මෙතන සඳහන් කරමින් භාග්‍යතුන් වහන්සේගේ දෙවනි තථාගත බලය පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නට යෙදුණා. තුන්වෙනි තථාගත බලය මොකක්ද කියලා අපි අද පැහැදිලි කරමු. සර්වත්‍ර ගාමිනී ප්‍රතිපත්ති දක්නා නුවණ තමයි තුන්වෙනි තථාගත බලය. ඒ සඳහන් කරනවා මහා සීහනාද සූත්‍රයේ මේ විදිහට. පුනච්ච පරං සාරිපුත්ත තථාගතෝ සබ්බත් ගාමිනීන් පටිපදං යතා භූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ සබ්බත් ගාමිනීන් පටිපදං යතා භූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං යම් බලං ආගම්ම තථාගතෝ ආසබං තහනං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති. භාග්‍යතුන් වහන්සේ විසින් සරියුත් මහරහතන් වහන්සේටයි ප්‍රකාශ කරන්නේ. තථාගතයන් වහන්සේ සත්වයන්ගේ සුගති දුර්ගති භවවලට පැමිණෙන්නා වූ අරහත්ව ආදී තත්ත්වවලට පැමිණෙන්නා වූද පිළිවෙත් ਸਰවාකාරයෙන් දන්නාසේක. ඒ දැනීම තථාගතයන් වහන්සේගේ
එක් තථාගත බලයකි. මේ සත්වාගේ ස්වභාවය දැන ගැනීම භාග්‍යතුන් වහන්සේගේ එක් තථාගත බලයක් කියලා සඳහන් කරනවා. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකේ උච්ච ස්ථානයට පැමිණ ඇත්තාහ. ආසබං ඨානං ඥානං කියලා කියන්නේ ලෝකයේ උතුම්ම තැනට පැමිණියා කියන එකයි. මේ ආසබ කියන වචනේ එහෙම අපි සාකච්ඡා කළා මේ දේශනා මාලාවේ මුලින්. ලෝකයේ උතුම්ම තැනට පැමිණ ඇත්තේය. පිරිස්වල සිංහනාද පවත්වන්නාහ. ඒ කියන්නේ සියලු දෙනාටම ඉහළින් භාග්‍යතුන් වහන්සේගේ හඬ පවතින නිසා ඒක සිංහනාදයයි. බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහ යනු බ්‍රහ්මචක්‍රය කියලා කියන්නේ ලෝකයේ උතුම්ම චක්‍රය. ලෝකයේ උතුම්ම චක්‍රයට කියන්නේ ධර්ම චක්‍රය කියලා. ධර්ම චක්‍රයට තව නමක් බ්‍රහ්ම චක්‍රය. එහෙනම් බ්‍රහ්ම කියන්නේ උතුම්. එහෙනම් ධර්ම චක්‍රයට බ්‍රහ්ම චක්‍රය කියලා හඳුන්වලා තියෙනවා. දැන් පිළිතුරු මෙතන සඳහන් කරනවා සසර සැරිසරනා සත්වයන් ඒ සුගති දුර්ගති භව වලට පැමිණෙන්නේ ඔවුන් කළ කර්මයන් අනුවය. ඒ සුගති දුර්ගති වලට පැමිණෙන්නේ ඒ සත්වයන් කරපු කර්මයන් අනුව. නමුත් අපි දන්නවද අපි ඊළඟ භවයේ කොහේයිද කියලා? අපි නොදන්නවා වුණාට බුදුරජාණන් වහන්සේ දන්නවා. මේ භවයේ කෙරවලදී මේ සත්වයා ඊළඟට උපදින්නේ කොහෙද? කොහේ උපදින්න වාගේ කර්මයක් මෙයා කරලා තියෙනවද? ඒ හැකියාව දැනගැනීමේ පුදුම නුවණක් බුදුරජාණන් වහන්සේට තිබුණා. එහෙනම් අපි ගැන අපි දන්නවට වඩා අපි ගැන දන්නවා භාග්‍යතුන් වහන්සේ. අන් ඒක මේ තුන්වෙනි තථාගත බලයේ එක කාරණාවක්. ඊළඟට සඳහන් කරනවා ප්‍රාණඝාත ආදී එක් කර්මයකින් අනේකාකාර විපාක ලැබෙන්නේය. එක ප්‍රාණඝාතයක් කරාම නොඑක් ආකාරයේ විපාකයි ලැබෙන්නේ. ඒ කොහොමද කියලා සඳහන් කරනවා. එක් දානයකදී එක් කුසල කර්මයකින් ලැබෙන විපාකද අනේකාකාර වන්නේය. දානයකින් ලැබෙන කුසල කර්මයක් විවිධයි. අකුසලයකින් ලැබෙන විවිධ අකුසල කර්මත් විවිධයි. කෙනෙක් සතෙක් මරන්න යනවා. ඒ මරන්න යන කෙනා තව කෙනෙකුට අඬ ගහනවා. එතකොට එයත් යනවා. කෙනෙක් සතා මරනවා, තව කෙනෙක් බලාගෙන ඉන්නවා. තව කෙනෙක් එතෙන්ට යන්නේ කැමැත්තෙන් නෙමෙයි අඬ ගහන හින්දා. තව කෙනෙක් එතෙන්ට යන්නේ සත්තු මරන්න නෙමෙයි මරණ දිහා බලාගෙන ඉන්න තණ්හාවක් තියෙන නිසා. තව කෙනෙක් එතෙන්ට යන්නේ ඒක බලලා සතුටු වෙන්න ඕන නිසා. මිනිස්සු අතර එහෙම දේවල් නැද්ද? සමහර කාලවලට ඔය ගොවි සංවිධාන වලින් වැව් බදු දෙනවා. බදු ගත්තේ කීප දෙනෙක්. නමුත් ගමේම මිනිස්සු ලොකු කුඩා ඔක්කොම ගිහිල්ලා වැව් කන්දට වෙලා බලාගෙන ඉන්නවා. අරගොල්ලෝ පව් කරනවා, අපි බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න අයටත් පව් රැස් වෙන්නේ නැති වෙයිද? බලාගෙන ඉඳලා සතුටු වෙනකොට, සතෙක් තැනක හිර වෙලා දඟලනකොට අපිටත් ආන් අතන එකෙක් කියලා හරි කියවෙනවා. මේ කරුණ වලින් අපි හරියට අපිත් පව් රැස් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේට තිබුණ හිසේ රදයක්. ඇයි? පෙර භවයේ තමන්ගේ ඥාතීන්ට විශාල මත්ස්‍ය සම්පතක් හම්බ වෙලා විශාල මාළු කන්දක් ගොඩ ගහලා මේ මාළු අල්ලන තැනවත් මරණ තැනවත් හිටියේ නෑ. නමුත් ඥාතීන්ට ලැබිලා තියෙන ලාභය නිසා සතුටක් ඇති වුණා. ආන් ඒ නිසා ඇතිවෙච්ච අකුසල කර්මය හිසේ කැක්කුමා. එහෙමනම් මේ විදිහට කෙනෙක් ප්‍රාණඝාත කරනකොට එක එක්කිනා එක එක ආකාරයෙන් ඒකට සම්බන්ධ වෙනවා. ආන් ඒ සම්බන්ධ වීම නිසා මෙතන සඳහන් කරනවා ගමක මිනිසුන් එක්ව සෑම දිනාගේම ප්‍රයෝජනීය පිණිස සතෙකු මෙරූ කල්හි සෑම දිනාටම වෙනසක් නැතුව ප්‍රාණඝාත අකුසල කර්මය සිදු වේ. හැමෝගෙම ප්‍රයෝජනීය සඳහා හැමෝම එකතු වෙලා මේ වැඩේ කෙරුවේ. හැමෝටම මේ ප්‍රාණඝාත අකුසලයේ හම්බ වෙනවා. හැබැයි හම්බ වෙනවා උනාට හැම දිනාටම ප්‍රාණඝාත චේතනාව ඇති වේ. සතා පැනලා දුවනකොට අපිත් කියනවා හරෙන් දුවනවා මෙහෙන් දුවනවා මෙහෙන් ගියොත් හොඳයි මෙහෙමයි කියලා. ඒ නිසා අපිටත් මේ අකුසල කර්මේ අයිති වෙනවා. ඔවුන්ට එක සතා මැරීමේ විපාකය ලැබෙන්නේ එක් තැනට වෙනස් ආකාරයෙන්. ඒ සතා මැරීමේදී
හම්බ වෙන අකුසල කර්මය එක එක පුද්ගලයාට විපාක දෙන්නේ එකම විදිහට නෙමෙයි වෙනස් වෙනස් ආකාරයට. කොයි විදිහටද ඒ සතා මැරීමට එකෙක් තමාගේ ඕනෑකමින්මද අනිකා අනුන් කතා කරන නිසාද නොකැමැත්තෙන්ද ඒට සහභාගී වේ. අනිකෙක් කැමැත්තෙන් සහභාගී වේ. තව කෙනෙක් විනෝදයේ පිණිස සහභාගී වේ. එයින් එකම සතා මැරීමේ පාප කර්මය ඒ පුද්ගලයාට වෙනස් ආකාරයෙන් ඇති වේ. එබැවින් එක් වී එක සතෙකු මැරීමේ පාපයෙන් ඒට සහභාගී වූවන් අතුරෙන් එකෙක් මහ නරකයේ උපදී. ඒකට සහභාගී වුණ ඇතමෙක් මහ නිරයේ උපදිනවා. තව කෙනෙක් කුඩා නිරයේ උපදිනවා. කට්ටියම එකතු වෙලා කෙරුවේ. එක්කෙනෙක් මහ නිරයට යනවා, තව කෙනෙක් කුඩා නිරයක උපදිනවා. තව කෙනෙක් പ്രേත වෙනවා. තව කෙනෙක් අසුර වෙනවා. තව කෙනෙක් තිරිසන් වෙනවා. තව කෙනෙක් තිරිසන් අපායේ බලු වෙලා ඉපදිනවා කියලා සඳහන් කරනවා. සුනකයෝ වෙලා ඉපදිනවා. තව කෙනෙක් තිරිසන් අපායේ කපුටෙක් වෙනවා. තව කෙනෙක් තිරිසන් අපායේ බලලෙක් වෙනවා. තව කෙනෙක් ගවයෙක් වෙනවා. මෙසේ එකම සතෙකු මැරීමේ විපාකය අනේකාකාරයෙන් විපාක දෙන්නේ. එකම සතා මරා අකුසලයේ එක එක්කෙනාට විපාක දෙන්නේ එක එක විදිහටයි. හැමෝම මැරුවේ එකතු වෙලා එක සතයි. නමුත් විපාක හම්බෙන්නේ ඒ පුද්ගලයාට ඒ විදිහට. තථාගතයන් වහන්සේ ඒ සියල්ල සරුවාකාරයෙන් දන්නාසේක. අහවල් තැන සතා මැරුවා. එතන කී දෙනෙක්ද හිටියේ? ඒ අයට විපාක දෙන්නේ කොහොමද? අහවල් දරුවා බලු වෙයි. අහවල් දරුවා බලල් වෙයි. අහවලා නිරයට යයි. අහවලා പ്രേත වෙයි. එක පුද්ගලයාට ඇඟිල්ල දික් කරලා කියන්න තරම් පුදුමාකාර ඥාන ශක්තියක් ඒ සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේට තිබුණා. සර්වත්‍ර ගාමිනී කියලා සඳහන් කළේ ආන් ඒ තරම් ශක්තියක් තිබුණ නිසා. ඊළඟට සඳහන් කරනවා දානයක් දුන්නහම දානීය විපාකයක් ඒ වාගේ. අපි තනියම දන් දුන්නේ නැහැ. අපි බොහෝ දෙනා එකතු වෙලා එක තැනක එක දානයක් දුන්නේ. ඒ කුසල කර්මයක් බොහෝ දිනකට ලැබෙන්නේ වෙනස් ආකාරයකට. ඒ නිසා සඳහන් කරනවා දානයෙන් අරමුණු කරන කුසල චේතනාව එහෙත් ඒ කර්මයෙන් ඇතමෙක් මිනිස් ලොව උසස් පවුලක උපදී. පින්කමක් කෙරුවේ. සමහර කෙනෙක් උසස් පවුලක උපදිති. ඇතමෙක් මධ්‍යම පවුල්වල උපදිති. ඇතමෙක් පහත් පවුලක උපදිති. ඇතමෙක් චාතුම් මහරජකෙහිද, ඇතමෙක් තාවතින්සේද, ඇතමෙක් යාමේහිද, ඇතමෙක් තුසිතේහිද, ඇතමෙක් නිම්මාන රතියෙහිද, ඇතමෙක් පරිනිම්මිත වසවර්තියෙහිද උපදී. භාග්‍යතුන් වහන්සේ එය මනාව දනි. මේ අය මේ පින්කම නිසා කොයි තැන්වල උපදිනවද කියන කාරණාව මනාව දන්නේ භාග්‍යතුන් වහන්සේ පමණයි. ඒ නිසා කර්ම වලින් ඇතමෙක් ප්‍රතිසන්දි දානය කෙරෙති. ඇතමෙක් ප්‍රවෘත්ති විපාක පමණක් දෙති. ඇතමෙක් කිසි විපාකයක් නොදෙති. ඒ සියල්ල තථාගතයන් වහන්සේ දන්නාසේක. ප්‍රවෘත්ති විපාක, ප්‍රතිසන්දි විපාක. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ මෙලවදීම විපාක දෙනවා. ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ ඊළඟ භවයක විපාක දෙනවා. සමහරෙකුට මෙලවත් පෙර භවයටත් දෙකටම විපාක නැතුව තියෙනවා. ඒ පුජ්‍යලයා ඒ පුණ්‍ය කර්මයට යෙදිච්ච ආකාරයට තමයි ඒක තීරණය වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා යම් කෙනෙක් භාවනා කරන්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මොහුට මේ භාවනාව කොච්චර සම්පූර්ණ වෙනවද? කෙනෙක් කමටහන් ඉල්ලනවා. කමටහන් දෙනකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා සම්පූර්ණ කරන ප්‍රමාණය මේ ජීවිතෙන් සෝවාන් මාර්ගයටවත් එන්න බෑ. මහ කුසල් ලබනවා. මොහු සෝවාන් විතරක් වෙනවා. මොහු සකදාගාමි විතරක් වෙනවා. මොහු අනාගාමි තලයටත් එනවා. මොහු අරිහත්ත්වයටත් යනවා. මොහු පංච අභිඥා අෂ්ට සමාපatti විතරක් ලබනවා. මොහු විදර්ශනාම දියුණු කරලා ඊටාම ඉහළට යනවා. කමඨහන් ලබන පුජ්‍යලයෝ, ශාසනයේ ඉන්න පුජ්‍යලයෝ, ලෝක ධාතුවේ ඉන්න ඕනෑම පුජ්‍යලයෙක් කොයි ජීවිතෙන්ද නිවන් අවබෝධ කරන්නේ කියන කාරණාව මනාවම දන්නවා. එහෙමනම් යම් කෙනෙක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවොත් ස්වාමීනි මෙන්න මේ කාන්තාවගේ කුසේ මට ඊළඟට දරුවෙක් වෙලා උපදින්න ඕන.
මම ඇගේ කුසේ පිළිසිඳ ගන්න මොනවා කරන්න ඕනේද? තවත් කාන්තාවක් පෙන්නනවා. ස්වාමීනි මට මැගේ කුසේ උපදින්න ඕනේ. මම මොනව කරන්න ඕනේද? කාන්තාව දෙන්නයි. ඒ දෙන්නගෙම කුසේ ඉපදෙන්න බෑ එකම කර්මය කරලා. මැගේ කුසේ ඉපදෙන්න වෙනම කර්මයක් කරන්න ඕනේ. මැගේ කුසේ ඉපදෙන්න තවත් කර්මයක් කරන්න ඕනේ. ස්වාමීනි මට මේ රටේ රජ වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මොනවද කරන්න ඕනේ කියලා. ස්වාමීනි මට වෙන රටක රජ වෙන්න ඕනේ. මේ රටේ රජ වෙන්න ඕනේ දේ කරලා වෙන රටක රජ වෙන්න බෑ. ලංකාවේ රජ වෙන්න කරන දේවල් කරලා ඇමරිකාවේ රජ වෙන්න බෑ. මේ රටවල් දෙකේ රජ වෙන්න ක්‍රමවිධි දෙකක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ හරියටම දන්නවා මේ රටවල් දෙකේ රජ වෙන්න නම් මොන වාගේ ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේද කියලා. ඊළඟට සඳහන් කරනවා මේ පුජ්‍යලයා ලබන්නා වූ ඒ භාවනා ක්‍රම තුලින් ඒ පුජ්‍යලයාගේ ජීවිතය කොයි ආකාරයෙන් සම්පූර්ණ කරගන්නවද? සබ්බත් ගාමිනී පටිපදා. සියලු තැන්වලට යන මාර්ගය දන්නවා කියන කාරණාවයි එතන සඳහන් කරන්නේ. ඊළඟට නිරේට යන පාරත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ප්‍රේතෙක් වෙන්නේ කොහොමද කියලා දන්නවා. අසුරයෙක් වෙන හැටි භාග්‍යතුන් වහන්සේ දන්නවා. මේ පුජ්‍යලයා ස්වාමීනි මැරිලා කොහේ යනවද? හරියටම යන තැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ පුජ්‍යලයා මැරිලා කොහේ යනවද? ඒකත් දේශනා කරනවා. මොහු යන්නේ නිරේට, මොහු යන්නේ പ്രേත ලෝකෙට, මොහු යන්නේ අසුර ලෝකෙට, මොහු යන්නේ තිරිසන් ලෝකෙට. ඒ කාරණා සියල්ලම භාග්‍යතුන් වහන්සේ හරියටම ප්‍රකාශ කරනවා. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ නිසා භාග්‍යතුන් වහන්සේගේ මේ හැකියාව ලෝකයේ වෙන කෙනෙකුට නැහැ. ඒ නිසා ස්වාමීනි මම අහවල් දිව්‍ය ලෝකෙට යන්නේ මොකක් කෙරුවොත්ද? මං චාතුම් මහරජිකේ උපදින්න මොන වාගේ පින් කරන්නද? ස්වාමීනි මං තාවතින්සේ උපදින්න මොනවා කරන්නද? තවතිසාවේ ගියා විතරක් නෙමෙයි මට එහෙ සක් දෙවිඳු වෙන්න මොනවද කරන්න ඕන? ඒ කාරණාව දේශනා කරනවා. පිළිවෙලින් දෙව්ලොව 6ෙම උපදින්න වෙන වෙනම කරන්න ඕන වූ කර්මයේ දේශනා කරන්නත් බඹලෝ උපදින්න කළ යුතු දේවල් දේශනා කරන්නත් භාග්‍යතුන් වහන්සේට හැකියාව තියෙනවා. මේ ජීවිතෙන් රහත් වෙන්නත් මෙච්චර අනාගත ගානකින් රහත් වෙන්නත් මා විසින් කළ යුත්තේ මොනවද කියන කාරණාව දේශනා කිරීමේ හැකියාවත් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. අන්න ඒ කාරණාවට තමයි සඳහන් කරන්නේ සබ්බත් ගාමිනී පටිපදා. මේ ਸਰවත්‍ර ගාමිනී ප්‍රතිපදාව දන්නා වූ නුවණින් භාග්‍යතුන් වහන්සේ යුක්තයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. එහෙමනම් මේ තුන්වෙනි තථාගත බලය පිළිබඳව කරුණු කීපයක් අපි කෙටියෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ. ධර්ම දේශනාව සඳහා තියෙන කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහා මේ කුසලයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව මේ පින්තුන් සියලු දෙනාම ඇති කර ගන්නවා. සියලු දෙනාටම වහවහ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මම්පෙත් විවර වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ